අපි සුළමෝදක් නිහඬව ස්වාමින් වහන්සේ එක්ක මේ නමස්කාර සංගීතයත් එක්ක සුළමෝදක් අපේ හදවත් ස්වාමින් වහන්සේ ඉදිරියේදී එක්තැන් කරමු. කාර්මික දෝෂයත් එක්ක අපි ටිකක් පරක්කු වෙලා ආරම්භ කළත් ස්වාමින් වහන්සේගේ අභිමුඛය අපිත් එක්කයි. අපි සුවිශේෂ සිද්ධියක් සිහිපත් කරන දවසයි. උන්වහන්සේ අප මධ්‍යයේ උන්වහන්සේ ඔබ ළඟයි. උන්වහන්සේ අප සමගයි. උන්වහන්සේගේ හුස්ම අපට දැනෙන්න ඕනේ. උන්වහන්සේගේ ලංකම අපට දැනෙන්න ඕනේ. උන්වහන්සේගේ සුවඳ දැනෙන්න ඕනේ. සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේ අපිට එක්කයි. මා තුළ ඉන්න තැනන් වහන්සේ ලෝකයේ ඉන්න කෙනාට වඩා බලවන්තයි. ඔබේ ජීවිතයේ කුමන පසුබිමකින් කුමන වාතාවරණයකින් ඔබ මේ ස්ථානට ආවත් අද දවසේ ස්වාමින් වහන්සේ ඒ ප්‍රකාශය ඔබට කරනවා. මා ජයෙන් ජය ලද්දක්. මේ සතියේ ඉඳන් අපි සිහිපත් කරන්නේ දුකෙන් නෙවෙයි ජයග්‍රාහිකව. මොකද උන්වහන්සේ දවස් 3කින් උත්ථානය වුණා අපට ජය දෙන්න. උන්වහන්සේ දින 40කින් ස්වර්ගස්ත වෙලා ඊටත් නොදුරු අනාගතයේ ශුද්ධාත්මයන් වහන්සේ අප සමග සදාකාලයක්ම ඉන්නට මෙලොවට ආවා. ස්වර්ග රාජ්‍ය අප සමගයි. උන්වහන්සේගේ නම එම්මානුවෙල්. උන්වහන්සේගේ නම දෙවියන් වහන්සේ අප සමගයි. ස්වාමින් වහන්සේ සියල්ලට වඩා වටිනා දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ප්‍රශංසා කරමු. හලෙලූයා. We'll
ඔබ වහන්සේ හැර අපේ බලාපොරොත්තුවක් නෑ. ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටීම අපේ බලාපොරොත්තු. ඔබ වහන්සේගේ අභිමුඛයේ ජයග්‍රහණය තිබෙන නිසා ස්තුතියි. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේගේ නාමයට. ඔබ සමගයි මේ අවස්ථාවේදී කිසිම සැකයක් තියෙනවා නම් කාට හරි ඒක සමිඳුන්ගේ පාමුල තබන්න. ඔබගේ ආසාව කරගන්න උන්වහන්සේගේ ගෘහයට උන්වහන්සේගේ අභිමුඛයට යන්නට. දාවිද රජතුමා කියපු ගීතිකාව මේකයි. ඔබගේ ජීවිතයේ ආසා කරන දේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යන්න. සමහර වෙලාවට ඔබේ ජීවිතයේ ප්‍රශ්නකාරී අවස්ථාවලදී මිනිස්සු ගාවට යන්නේ නැතුව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යන්න. සමහර විට යාඥා කරන්න හිතක් නැහැ. එක වචනයක්වත් ප්‍රකාශ කරන්න නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙනකොට උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ස්පර්ශ කරනවා. අද අපේ බලාපොරොත්තු අපේ යාඥාව නමස්කාරය තුලින් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න. සමහර විට ඔබට කියන්න වචන නැහැ අපි අඳුනාවට ඔබේ දුකට ස්වාමීන් වහන්සේ ඔබට සුවය දෙන දෙවියන් වහන්සේ ඔබට ජය දෙන්න දෙවියන් වහන්සේ උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඕ හලෙලූයා. ඕ ප්‍රශංසා වේවා ස්වාමීනි. Apage passes
ස්වාමින් අපේ ප්‍රශංසාවන් මැදියේ වැඩ වාසය කරන ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේට අපේ හඬ නගන්නේ ප්‍රශංසා මුඛයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය දෙබන්නේ ඔබ වහන්සේගේ අභිමුඛයේ ජයග්‍රහණය තියෙන්නේ ඔබ වහන්සේගේ අභිමුඛයේ සමාදානය තියෙන්නේ ඔබ වහන්සේගේ අභිමුඛයේ ජයග්‍රහණය තියෙන්නේ අපි දූදරුවන්ගේ ජයග්‍රහණය තියෙන්නේ ඔබ වහන්සේගේ අභිමුඛය නිසා ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී යේසුනි සියලු ගෞරවය ඔබ වහන්සේටයි සියලු ගෞරවය ඔබ වහන්සේටයි මිනිස්සු කෑගව හොසන්න කියලා මන්ද ඔබ වහන්සේ ජයග්‍රහණය දෙන්නේ ඔබ වහන්සේ ජයග්‍රහණය දෙන්නේ ඔබ වහන්සේ ජයග්‍රහණය දෙන්නේ ඔබ වහන්සේ සුවය දෙන්නේ ඔබ වහන්සේ සමාදානය දෙන්නේ හලෙලූයා අපි නැවතත් ගායනා කරමු උන්වහන්සේට ප්‍රශංසා කරමින් දේව රජාණනි
ස්වාමිනී දාව රාජශ්‍රීයෙන් යෙරුසලමට ඇතුළත් වුණේ. මුළු යෙරුසලම ස්වාමිනී ඔබ වහන්සේට කැමර ගැසුවා. ස්වාමිනී ඔබ වහන්සේගේ විරුද්ධකාරයන් කියනකොට නවත්තන්න කියලා ඔබ වහන්සේ කිව්වා. ඒ කෑ ගැහුවේ නැත්නම් ගස් ගල් මුර ගසයි මේ එන්නේ ලෝකයේ මවා පාලනය කරපු දෙවියන් වහන්සේ කියලා. ඔබ වහන්සේගේ දරුවෝ වන අප කෑ ගාලා කියන්න ඕනේ මගේ ස්වාමිනී යේසුනි ඔබ වහන්සේ කියලා. යේසුස් ලෝකයේ මවා පාලනය කරපු යේසුස් දෙවියන් වහන්සේ මා තුලයි. උන්වහන්සේට පමණයි ඒ හෝසන්නා කියලා වචනේ කියන්න පුළුවන්. උන්වහන්සේට පමණයි ගලවා ගත මොනවයි කියලා කියන්න පුළුවන්. ඔබ වහන්සේට පමණයි ගලවන්න පුළුවන්. ස්වාමිනේ අපිට ප්‍රශංසා කරන්න ආත්මයක් දුන බැනවා. අපි ගායනා කරමු දාවිද් රජතුමා ගායනා කරපු ගීතය. ස්වාමින්ගේ ගෘහයට යනකොට යනවා කියලා හිතනකොට දාවිද් කියන ඔහුගේ සිත ප්‍රීතියෙන් නිපිල ගියයි කියලා. උන්වහන්සේට ඒ ප්‍රශංසාව අපි පුද කරමු. ගායනා කරමු ස්වාමින්ගේ ගෘහයට යමුයි සිතන විට මගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියයි කියලා. ප්‍රශංසා මුඛයෙන් ගායනා කරමු. අත්පලස්නාදයක් දීලා ස්වාමින් වහන්සේට ඒ ප්‍රශංසාව ගෙනෙමු.
ස්වාමීන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. අපි මේ ගීත කප්පල කියනකොට අපි හදවතින්ම ප්‍රකාශ කරමු. ස්වාමීන්ට කළ නොහැකි දෙයක් නැහැ කියලා. අපේ ජීවිතයෙන් උන්වහන්සේට ඒ සාක්ෂිය අපි දන්න හැම කෙනෙක්ටම ගලා යන පිණිස අපි ස්වාමීන් වහන්සේගෙන් මේ සත්‍යය තුළදී ඉල්ලමු. අද පටන්ගෙන බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාදා ඉරිදා අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන කියන්න යනවා. මේක ගැලවීමේ සතියයි. ඔබේ නිවසේ අය වෙනුවෙන් යාඥා කරන්න. ඔබේ යාළු මිත්‍රයන් වෙනුවෙන් යාඥා කරමු. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු. ස්වාමීන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ බලය මා තුළින් ගලන්න සලස්වන්න. ප්‍රශංසා වේවා. Amen. Unuansi oba sabagay. Yesus magi atenari, Yesus magi atenari, guna tuawan sulenge hamuan, Yesus magi atenari, ma Yesus ke atenari, ma Yesus ke atenari, guna tuawan sulenge hamuan, ma Yesus ke atenari, Yesus magi atenari, Yesus magi atenari, Yesus magi atenari, guna tuawan sulenge hamuan, Yesus magi atenari, ma Yesus ke atenari, ma Yesus ke atenari, guna tuawan sulenge hamuan, Yesus ke atenari, guna tuawan sulenge hamuan, ma Yesus ke atenari. Hallelujah. දසයෙන් කොටස සම්මාදම් වෙනුවෙන් අපි යන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි
දන්නවා කීයක්ද දෙන්න ඕනි කියලා. දසෙන් කොටස කියන්නේ 110. අපි සාමාන්‍යයෙන් දන්නවා ඇයි දෙන්නේ? මොකද ව්‍යවස්ථාවේ තියෙනවා අනුග්‍රහය තියෙනවා ඔක්කොම ඒ ඔක්කොම. ඒ වුණාට අපි කවුරු වගේද දෙන්න ඕනේ? ඒම දැන් කවුරුත් අපි කතා කරලා නැහැ කවුරු වගේද දෙන්න ඕනේ කියලා. ක්‍රිස්තු පූර්ව 1030 රජෙක් හිටියා දාවිද් කියලා. හරිද? දාවිද් කියන්නේ සුපිරිම චරිතයක්. ඒ කියන්නේ දැන් අපි කියනවා jack of all trades කියලා. මෙයා ඇවිල්ලා master of all trades. මියුසික් නම් මියුසික් ගන්නවා. සින්දු ලියන්න කිව්වොත් සින්දු ලියනවා. කවියක් ලියන්න කිව්වොත් කවි ලියනවා. යුද්ධයට ගියොත් ඒකත් ජයග්‍රහණයෙන් තමයි එන්නේ. ඒ වගේ සුපිරිම චරිතයක් තමයි දාවිද් කියන්නේ. දාවිද් ඉස්සෙල්ලාම රජකමට ආවට පස්සේ යුද්ධයට යනවා මේ ජෙරුසලමේ අවට හිටියක් කට්ටියක් එබුසිවරු කියලා. එබුසිවරුන්ගේ රජෙක් හිටියා අර්වනා කියලා රජෙක්. ඉස්සෙල්ලාම රජකම අරගෙන ඉස්සෙල්ලාම යුද්ධයට ගිහිල්ලා ඒ යුද්ධය ජයග්‍රහණය කරනවා. සාමාන්‍යයෙන් යුද්ධයක් ජයග්‍රහණය කරාම සාමාන්‍යයෙන් රජාව මරනවානේ. ඒ වුණාට මෙයා රජාව මරන්නේ නැහැ. ඔහොම තියලා ඒ පාලන ප්‍රදේශයේ යාටම දීලා එනවා බලාගන්න කියලා. බලාගන්න කියලා ආවට පස්සේ කාලයක් ඉන්නවම අවුරුදු 25ක් 30ක් විතර ගියාට පස්සේ දෙවියන් වහන්සේ එක දවසක් මේ දාවිද්ට කතා කරනවා ගාත් කියලා අනාගත වතුර හරහා. සාමාන්‍ය ගාත් තමයි ඒ දෙන්නව කන්ටැක්ට් කරන්නේ. ගාත්ට කතා කරලා කියනවා දෙවියන් වහන්සේ මට ඕල්ටර් එකක් හදන්න කියලා. ඕල්ටර් කියන්නේ පූජාසනයක් හදන්න කියලා කියනවා. මේ පූජාසනය හදන්න දැන් දාවිත් මොනවද කරන්න කියලා බලපුවා. මොකද මේ දැන් එබ්බූසිවරුන්ගේ ලෑන්ඩ් එක ඇවිල්ලා එයාට අයිති එකක්. හරිද? ඒ වුණාට දැන් දාවිත් මොකද්ද කරන්න කියලා බලමු. දාවිත් කොහොමද දෙන්නේ හදන්නේ? දෙවියන් වහන්සේට තියෙන ආදරය කොහොමද පෙන්වන්නේ කියලා බලමු. 2 සාමුවෙල් 24 18 ඉඳන් 25 වෙනකම්. එදින ගාත් දාවිත් ළඟට આવොත් නුඹ ගොස් එබූසි අරබ්නාගේ පාවරේ ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගා. කියනවා එබූසිවරුන්ගේ අරබ්නාගේ තැනට ගිහිල්ලා දෙවියන් වහන්සේට පූජාසනයක් හදන්න කියලා. ඒ වුණාට ඒ අයිති කාටද? දාවිත්ට. දාවිත් ස්වාමීන් වහන්සේ අනකර ලෙස ගාත්ගේ කීමේ හැටියට නැගී ගියේය. අරබ්නා බැලූ විට රජුද ඔහුගේ සේවකයන්ද තමා වෙතට එනවා දැක. රජතුමා එනවා. දැන් අරබ්නා දැන් මෙතන ඉඳන් බලා ඉන්නවා. හරිද? දැන් එයා කොහොම හරි රජාට බයයිනේ. තමා වෙතට එනවා දැක පිටතට ඇවිත් මොහොනින් බිම නැමී රජුට වැඳ මාගේ ස්වාමී වූ රජ්ජරුවරුන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් නිසාදයි ඇසුවේය. වසංගතයේ සෙනගගෙන් පහවෙන පිණිස ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර නුඹෙන් මිලයට ගැනීමටයි දාවිත් කීවේය. අරබ්නාද මාගේ ස්වාමී වූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජා කෙරෙත්වා. මෙන්න දවන පූජාවට ගවයෝ සිටිති. දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ. දැන් අරවුඩා කියනවා මේ ඔක්කොම ඔයාට අයිති. ඔයා ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා දාවිත් කියනවා අරවුණා ඇවිල්ලා දාවිත්ට. රජ්ජුරුවනි අරබ්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නයි දාවිත් කීවේය. තවද අරබ්නා කතා කොට ඔබගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ ඔබ පිළිගන්නා සේක්වයි රජුට කීවේය. රජද එසේ නොව මිල ගණනට එය නුඹෙන් ගනි. දැන් තමන්ගේ ඉඩමම තමන්ම සල්ලි දීලා ගන්නවා. මොකද දෙවියන් වහන්සේට එයාට නිකන් නොමිල කිසි දෙයක් දෙන්න කැමති නැහැ. තමන්ගේ ඉඩමේ නිකන් ඕල්ටර් එකක් හදලා පූජාවක් කරන්න පුළුවන්. ඒ වුණාට දාවිත් දෙන්නේ දැන් එයාගේ පවරේනේ තියෙන්නේ. දැන් මෙයාට සල්ලි දීලාම ඒක ගන්න හදනවා. මට වියදමක් නැතුව මාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේට දවන පූජා ඔප්පු නොකරමි අරබ්නාට කීවේය. මං නිකන් මේ සාමාන්‍යයෙන් නිකන් දෙවියන් වහන්සේට මං නිකන් දෙන්නේ. ඒකට මිලයක් එක්කමයි දෙන්න ඕනේ කියලා දාවිත් තමන් මේ අරවුණාට මේ ස්ථානයේදී කියනවා. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකල් 50කට රිදී ෂෙකල් 50ක් කියන්නේ දැන් ඒ දවස්වල හැටියට අවුරුදු 5ක වේජස් සැලරිස්. ඒ කියන්නේ අවුරුදු 5ක්
වැඩ කරන්න ඕනේ මේ රිදී ශේකල එකතු කරගන්න. ඒ ගානක් අර වුණාට දෙනවා පොඩි පූජාසනයක්. මේ සාමාන්‍ය ඕල්ටර් එකක් කියන්නේ මෙච්චර සයිස් එකක් තමයි තියෙන්නේ. මේක ගන්න මෙච්චර ගානක් මොකද දාවිත් මෙයාට ගෙවන්න හදනවා. එහි දාවිත් ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පු කළේය. එවිට ස්වාමීන් වහන්සේ දේශය ගැන කනලව පිළිගත්සේක. වසංගතයේද ඊශ්‍රායෙල් අතරින් නැවතුණේ. එතකොට අපි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ කොහොමද? අපි නිකන් අපේ මෙන්ටැලිටි එක කොහොම තියෙන්න ඕනේ කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි නිකන් හරි දුක්පත් එකෙක් වගේ අර සාක්කුවේ අත දාලා බලනවා නිකන් අර ඔක්ටගන් ෂේප් එකක් හම්බ වෙනවද කියලා 750යි කොයින් එකක් යාත්‍යා කරන ගම. හරිද? දුක්පත් කමේ හොයන්න එපා. හරිද? ඊට පස්සේ ලෝභ කමෙන් හොයන්න එපා. දැන් යාත්‍යා කරගන්න ගම අතත් උස්සගෙන හිතනවා බිල්ස් තියනවා, මෙඩිකල් බිල් තියනවා, ඔක්කොම යාත්‍යා කරන ගමන්ම මේ ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ ඩිසයිඩ් කරනවා හරි $50 දෙමු කියලා එහෙම දෙනවා. තුන්වෙනියට සමහර අය දෙනවා විවස්ථාවේ අනුව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ 100ට 10ක් ඉල්ලුවා නම් හරියට ගණන් කරනවා. හරි 7500ක් 7450ක් නම් 745යි 750ක් ගානට සෙට් කරලා දෙවියන් වහන්සේට දෙනවා. හරිද? ඒ වුණාට අපි සාමාන්‍යයෙන් රජෙක් වගේ දෙන්න ඕනේ. මොකද අපේ දෙවියන් වහන්සේ රජුන්ගේ රජු. හරිද? රජුන්ගේ රජුන්ට දෙනවා නම් අපිත් රජෙක් වගේ හැසිරෙන්න ඕනේ. එහෙනම් අද සිට අපි අපේ හිත ඒ විදියට හදාගමු. රජෙක් වගේ කොහොමද දෙන්නේ දෙවියන් වහන්සේට? ආදරණීය දෙවියන් වහන්සේ කරනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාව අපිට දුන්නේ සබවන්ස්ති කරනවා ස්වාමීනි. ඔබ අපිට දීපු ආශිර්වාද වලින් ස්වාමීනි අපි ඔබට නැවත මුළු හදවතින්ම දෙනවා ස්වාමීනි. අපේ ලෝභකමින් නෙවෙයි ස්වාමීනි, ව්‍යවස්ථාවට අනුව නෙවෙයි ස්වාමීනි. රජෙක් වගේ අපි මුළු හදවතින්ම ඔබ වහන්සේට මේ ස්තුති පඬුර ඔබ වහන්සේට ලබා දෙනවා ස්වාමීනි. මේ සියල්ල ඉල්ලන්නේ තුම් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. යෙරුසලමට යේසුස් වහන්සේ ඇතුළු වෙනකොට උන්වහන්සේගේ කොටලුවකගේ පැටවෙක පිට ඕක සඳහන් කරලා තිබෙන අනාගත වාක්‍යයක් සඳහන් කරලා තිබෙන සෙකරියා 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්ති අපි දකිනවා. අවුරුදු 600කට විතර ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අනාගත වාක්‍යයක් කියලා තිබුණා. එවැනි සුළු දෙයක් උන්වහන්සේ කොටලුවකගේ පැටවෙක පිට කොටලුවෙක් නෙමෙයි කොටලුවෙක්ගේ පැටවෙක පිට යෙරුසලමට එන්න යනවා කියලා රජෙක් වගේ. මොකද කියපු දාවිද් රජතුමා රජකම් යුද්ධ දිනලා ආවේ කොටලුවෙක්ගේ පිටට. සිහිපත් කරන්න මේ ඉන්නේ රජතුමෙක් කියලා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. නැගිට සිටමින් ගායනා කරමු හොසන්නා හොසන්නා උසස් වූ දවිඳුන්ට. Hosanna, Hosanna, Hosanna,
යොහන් තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලාව නිදහස් කරනවා ඇත. හරි? ආපහු අපි ඔක්කොම කියමු සැබෑව නුඹලා දැනගන්නවා ඇත සැබෑවද නුඹලාව නිදහස් කරනවා ඇත. හයියෙන් කියමු. සැබෑව ඇත සැබෑවද නුඹලා නිදහස් කරනවා ඇත. මොකද මේකේ තේරුම? මේක වෙච්ච තැන මං කියන්නම්. මේ යේසුස් වහන්සේ මේ කතාව කිව්වේ යේසුස් වහන්සේව සමහර යුදෙව්වරු ප්‍රතික්ෂේප කෙරුවා. සමහර යුදෙව්වෝ යේසුස් වහන්සේව පිළිගත්තා. තවත් සමහර අය යේසුස් වහන්සේ පිළිගත්ත අතරමැද හිටියා. නමුත් යේසුස් වහන්සේගේ පිළිගත් අයට උන්වහන්සේ කියනවා මොකද කියන්නේ? නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑව නුඹලාව නිදහස් කරනවා කියලා. සැබෑව නුඹලා දැනගන්නවා ඇත සැබෑවද නුඹලාව නිදහස් කරනසේක. කී දෙනෙක්ට ප්‍රශ්න තිබිලා තියෙනවද? තමුන්ගේ ජීවිතයේ උත්තර ලැබිච්ච නැති ප්‍රශ්න. ඒ කියන්නේ තාමත් එක ප්‍රශ්නයක්. කී දෙනෙක්ට? මට විතරද? බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ කියන්නේ අපිට ප්‍රශ්න තියෙනවා. ඒවට තාම උත්තර ලැබිලා නැහැ. අපි දන්නේ ඒක ඇයි වුනේ කියලා. එහෙමයි ඉන්නවද? එහෙමයි ඉන්නවද? අද ඕගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන්න යනවා. හරි? ඉතින් මොකද යේසුස් වහන්සේ කියන්නේ සැබෑව නුඹලා දැනගන්නවා ඇත සැබෑවද නුඹලාව නිදහස් කරනවා කියලා. 1996 දැන් මම අද ගොඩාක් කතා කරනවා. කී දෙනෙක් ආසද කතන්දර අහන්න? මේවා ඇත්ත කතා. අර ඉස්සර අපි පොඩි කාලේ ඉබ්බෙකුයි හාවෙකුයි රේස් එකක් ගියා. ඊට පස්සේ හාව නිදාගත්තා. ඊට පස්සේ ඉබ්බා පහු කරන් ගියා. අපි හිතන් හිටියේ අවුරුදු 10ක් 12ක් යනකල් ඒවා ඇත්ත කතා කියලා නේද? ඒවා ඇත්ත කතාවද? ඉබ්බෙකුයි හාවෙකුයි කඩකර රේස් ගිහිල්ලා නැහැ. නමුත් අපිට උගන්වපු ඒවා. නමුත් මම මේ අද කියන්න යන්නේ ඇත්තම ඇත්ත කතා. කාගේ ජීවිතේට වෙච්ච ඒවාද? මට හෝ මගේ පවුලේ අයට වෙච්ච ඒවා. කී දෙනෙක් කැමතිද අපේ ජීවිත කතාව අහන්න? ජීවිත කතාව අහන්න කැමති? බොහොම හොඳයි. ඔක්කොම කැමති අනුන්ගේ කතාව අහන්න. right. 1996 අපි ලක්ෂපතියේ ඉන්නකොටම මට හිටියා හොඳ යාළුවා වගේ. ඒ යාළුවා අයගෙන් කීප දෙනෙක් බොහොම යාළුයි. සමහර අය ඉන්නවානේ soulmatesලා. කියන්නේ හොඳ යාළුවෝ. ඒගොල්ලෝ බොක්කෙම්ම ඒ කියන්නේ අපේ මෙතනින්ම අපේ යාළුවෝනේ. එහෙමයි ඉන්නද කාට හරි? අපිට මේ යාම නම් අඩු වුණා. නමුත් අපිට හොඳ දේවස්ථානයක් තියෙනවා. හොඳ දේවගතිතුමෙක් ඉන්නවා. අපිට ආපහු ඒ පරණ ශ්‍රී ලංකන් ගතිය තියෙනවා. 1996 අවුරුදු කීයකට විතර වගේ ඉස්සෙල්ලාද? අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා. ඉතින් අපි අපේ තාත්තා ඒ සභාවේ ඉඳලා ඊට පස්සේ ඒ සභාවෙන් සමු ගියාට පස්සේ අපේ අනිත් බාප්පාව අපි ඒ දවස්වල හිටියේ ඒගොඩ මං හිතන්නේ ජායල දඬුගම දේවස්ථානේ. ඒ ඉන්නකොට මට ගොඩක් බෑන්ඩ් වැඩ නිසා අපි හැම වෙලාවෙම ඇවිල්ලා ගියා මොරටුවට. ඉතින් මම පැටිබාපල මේ විශේෂ යාළුවා මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ කෙනෙක්. හදිස්සියෙම එක දවසක් එයා තීරණය කෙරුවා මං එක්ක තියෙන ඇයි හොඳයිකම් මොනා කරන්නද? නැති කරන්න. ඉතින් මං කල්පනා කෙරුවා මං try කෙරුවා. ඒ දවස්වල Facebook නෑ, ටෙලිෆෝන් උත් අඩුයි. අපිට ඔන්න මූණට මූණ හම්බෙලා විතරයි කතා කරන්න පුළුවන් නේද? මූණට මූණ හම්බෙලා කතා කරන්න උත්සාහ කරුවා. ඒකටත් මොකද උනේ? උමනාවක් නෑ. තව ටිකක් උත්සාහ කරුවා. උමනාවක් තිබුණාද? නෑ. ඉතින් ඔහොම කාලයක් යනකොට මම ඕස්ට්‍රේලියාවට ආවා. ඒගොල්ලන්ගේ පැත්තේ යන්නේ නැති. ඒ සහෝදරයාගේ පැත්තේ යන්නේ නැති. අපි ලංකාවේ හිටියේ නෑ. කොහොම හරි අපි දෙන්නගේ තිබුණු යාළුකම් මොකද උනේ? එහෙම්මම නැති වුණා. නමුත් මගේ ප්‍රශ්නේ නැති වෙච්ච එක නෙමෙයි. අපි හැමෝටම නිදහසක් තියෙනවා. නේ? නිදහස තියෙනවනේ. දැන් ලංකාවට අපි ගියාම නිදහස නැහැනේ අපිට. ඒ කියන්නේ අපි කිව්ව සීනි එපා කියලා
ඒගොල්ලෝ සීනි දෙකක් දාලා දෙනවා. දැන් අපි ලංකාවට ගියම තියෙන ලොකුම ප්‍රශ්නේ එකයි. කාලා බඩ පැලෙන්නේ කෑවට පස්සේ මොකද කියන්නේ? අයියෝ තව ටිකක් කන්නකෝ. ඊට පස්සේ තව බත් එකක් දානවා. ඒක කාලා ඉවර වෙනකොට තව මස් කෑල්ලක් දානවා. එහෙමනේ. මට මාර වැඩක් වුණා ඕස්ට්‍රේලියාවටම තව කතාවක් කියන්න. මම ඕස්ට්‍රේලියාවට මුලින්ම මයිග්‍රේට් කරුවාම මේ බයිබල් කොලෙජ් එක ආවම අපේ අම්මා තමයි මම ලංකාවේ ඉන්නකොට හැම දෙයක්ම කරුවේ. ඒ කියන්නේ මගේ උඩ යට ඇඳුම් ඔක්කොම හේදුවේ එයා. හරි? ඉතින් මට උයන්න බෑ. අදටත් බෑ. හැබැයි මම ඕස්ට්‍රේලියාවට ආවහම මම ඕස්ට්‍රේලියා පවුලක් එක්ක හිටියේ. ඉතින් ඒගොල්ලෝ උදේට කන්නේ සීරියල්. මම කවදාවත් සීරියල් කාලත් නෑ, හරියන්නේත් නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ දවල්ට කන්නේත් නෑ. වැඩි. ඉතින් මං කොලෙජ් ගිහලා හවස තමයි ඒගොල්ලෝ කන්නේ. ඉතින් ඒගොල්ලෝ කනකොට මට එකපාරක් ගන්න කිව්වා මං ගත්තා. දෙවනි පාර දැන් මට බඩි කිනි දෙවනි පාර ගන්න කිව්වා මොකද උනේ? මං ගත්තේ නෑ මං කිව්වා ඉනෆ් කියලා. මොකද උනේ? අනේ බොලේ කැම ටික අරන් ගියානේ. කැම ටික අරන් ගියා. මට මාර බඩි කිනි. හරිද? මට මාර බඩි කිනි. නමුත් අපේ මේක තිබුණේ කොයිද? ලංකාවේ නම් කන්න එපා කියන්න කවනවා. නමුත් ඒ වගේ එදා රෑම වතුර බීලා ජීවත් වුණේ මොකද බඩිකින්න වැඩිකමට. හරිද? ඉතින් මේ යාළුවට අපි ලංකාවේ පුළුවන් තරම් උත්සාහ කරුවා කතා කරන්න. එයාට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මං එක්ක ගනුදෙනුවක් කරන්න. ඉතින් මොකද උනේ? මම බොහොම කාලයක් දුක්ුන්නේ නැහැ. මට ඒක ප්‍රශ්නයක්. අපි කවුරුත් කැමති හැම ප්‍රශ්නයකටම මොනවද දකින්නද? උත්තරයක් දකින්න. එහෙම තමයි දෙවියන් වහන්සේ අපිව මෙව්වේ. හරි? දෙවියන් වහන්සේ අපිව දැකලා මාවලා තියෙන්නේ අපි කැමති දකින්න. ප්‍රශ්නයක් මොකද උනේ කියලා දැනගන්න. ඒ වෙච්ච දේ මොනවා වුණාද කමන්නේ. නමුත් ඇයි එහෙම උනේ කියලා දකින්න අපි කැමති දකමැතිද? දැන් ওই ප්‍රශ්න තියෙන අය මට කිව්වනේ කාට හරි කැමතිද ඒක විසඳනවා දකින්න. ඒ කියන්නේ මොකද උනේ කියලා දකින්න. කැමතිද නැද්ද? කැමති. ඉතින් ඔහොම කාලේ යනකොට ගිය සුමානේ දවසක මම Facebook එකේ ඉන්නකොට මට හිතුණා මේ නම ගහලා බලන්න. Facebook එකේ දැන් මම මේ කියන්නේ අන්තිමට දැක්කේ කතා කරුවේ 1996. ඒ කියන්නේ අවුරුදු 20 ගානකට එහා පැත්තේ. මගේ හදවතේ හැමදාම තිබ්බා මට වෙච්ච දේ දැනගන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මම එහෙම හිතලා නෙමෙයි නිකන් ගැහුවාම ඒ නම් ඔක්කොම ටික ආවා. මොරටුවේ කියලා ගැහුවා මොකද මම දන්නවා මොරටුවේ කියලා. ගැහුවාම නම් ගොඩාක් ආවා. මම බලාගෙන ඇති මොකද මගෙත් යාළුවෝ ඉන්නවා. ඒ ඒ සම්බන්ධව යාළුවෝ අපි එක හිටියේනේ. බලාගෙන යද්දි එක නමක් මට ආවා. මං හිතුවා මෙයා වෙන්න ඇති. හැබැයි මොනවා වෙලාද? ඉස්සර වැඩිය වෙනස්. අපි දැක්කේ අවුරුදු 20 ගණන් වල. ඉතින් මට ෂුවර් නෑ. ඉතින් මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාපුවාම මොකද වුනේ? ටික වෙලාවකින් හැරෙන තැපෑලි කියන්න බෑ. දැන් තැපෑල් නෑනේ. මෙසේජ් එකක් ආවා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ටඩ් කියලා. මම මෙසේජ් එකක් ගැහුවා. හරි එක්කෙනාද කියලා බලන්න එපා. ඉස්සෙල්ලා වෙන කාට හරි මම ඉස්සෙල්ලා මෙසේජ් එකක් ගාවා හලෝ කියලා ආවා. ඊට පස්සේ ඇහුවා මාව මතකද කියලා. මම ඇහුවා. එතකොට පළවෙනියෙන්ම අපේ තාත්තගේ නම ග්‍රෙගරි. හරිද? ඉතින් ගොඩක් අය මට කියන්නේ කොල්ල ගිරිගෝරිස්ගේ පුතා කියලා. හරි ඒ කියන්නේ ග්‍රෙගරි කියන එක ඉංග්‍රීසියෙන් තිබ්බට සිංහලෙන් මොකද්ද? ගිරිගෝරිස්. එහෙම කිව්වේ නෑ. නමුත් මම දැනගත්ත හරි පුජ්‍යලයා කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මම ඊළඟ තුන්වෙනි වාක්‍ය මොකක් කියලා හිතන්නේ නැද්ද? මම ලියන්නේ. මොකක් කියලා හිතන්නේ නැද්ද? ඔබ මා සමග අමනාප වුණේ ඇයි? මට අවුරුදු ගානක් මේ ප්‍රශ්නේ තිබුණා. ඊට පස්සේ long story short මට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ ඒක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වුණාට අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපිට දැනගන්න ඇයි එහෙම උනේ කියලා. මං කිව්වා ඒක කමක් නැහැ. මොකක් හරි උත්තරයක් මට ඕනේ. ඊට පස්සේ කිව්වා
එයාගේ නෑ කෙනෙක් මං ගැන වැරදි දෙයක් කිව්වා ඒක එයා විශ්වාස කෙරුවා අවුරුදු 2කට පස්සේ හරි අවුරුදු 2කට පස්සේ එයාට තේරුම් ගියා එයාගේ ඒ යාළුවා කිව්ව කතාව මං ගැන බොරු ඒ වුණාට එයාට ඕන වුණා ඒ බව මට කියන්න නමුත් අපි යාළුවෝ හිටියේ නෑ ගොඩක් ඈත් වෙලා තිබ්බා නමුත් අන්න ඒ වෙලාවේ මම සත්‍ය දැනගත්තාම මොකද උනේ? සත්‍ය මාව නිදහස් කෙරුවා. දැන් තේරෙනවා සත්‍ය ඔබ දැනගත් කල සත්‍ය සැබෑවද මොකද වෙන්නේ? ඔබව නිදහස් කරනවා කියලා කිව්වා. ඒ වෙලාවේ මගේ අවුරුදු ගාණක් තරහක් තිබුණේ නැහැ. නමුත් මොකද උනේ? මට බොහෝම සමාදානයක් ආවා. අන්න ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ ඔබ සත්‍ය දැනගත්ත කල ඔබ සැබෑව ඔබව නිදහස් කරනවා කියලා. හරි? දැන් අපි දෙන්න අපි කවදාවත් ආපහු පරණ යාළුකම ඇති වෙනවද? නැහැ. අපි කියන ආපහු කවදාවත් ලංකාවට ගියාම අපි ඕන්නයි හලෝ කියලා එළියට ගිහලා තේ එකක් බීලයි. නමුත් අර පරණ යාළුකම් තියනවද? නැහැ. නමුත් මගේ හදවතේ තිබුණු ඒ අර ප්‍රශ්නයට උත්තරයක් ලැබිලා මට සමාදානයක් ආවා. හරි? ඉතින් ඒකයි යේසුස් වහන්සේ කියන්නේ සත්‍ය දැනගත්ත කල සැබෑව දැනගත්ත කල සැබෑව මොකද කරන්නේ? අපිව නිදහස් කරනවා. හරි? ඉතින් ඕගලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒක හොයන එක වැරදක් නැහැ. සැබෑව හොයන එක ප්‍රශ්නයක්වත් නැහැ. ඒක සාධාරණ දෙයක්. හරිද? තේරුණාද? නම්බර 2. දැන් ඒ වෙලාවේ මොකද උනේ? කවුද අසාධාරණයටපත් උනේ? මම අසරණය වුණා නේද? මොකද මට කියන්නවත් කතා කරන්නවත් අහන්නවත් නැහැ. වෙන එක්කෙනෙක්ගේ වරදක් නිසා. දැන් දෙවනි කතාව මම තවත් මේක සත්‍ය ඔබ නිදහස් කරනවා කියන එකට තව එකක් මම කියන්න. මම 2006 දී අපි මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ගියාම නිමාඩුවකට සුමාන 2කට ඉතින් මගේ ඉන්න එක යාළුවෝ මම ජර්මන් ටෙක් ඉන්න කාලේ අපිට පොඩි ගැන්සියක් තිබුණා. ඒ ගැන්සියේ නම මෙතන කියන්න බෑ නමුත් අල්ල ගන්න පුළුවන් අය අල්ල ගන්න. ඒ ගැන්සියේ නම ඇවිල්ලා ගයන්න තියෙනවා. ඒකට යටින් එකක් දැම්මහම තියෙනවා පොඩි එකක් ගැන්සිය. කී දෙනෙක් අල්ලගත්තද? ගයන්නට යට එක දැම්මහම ගැන්සිය. කී දෙනෙක් අල්ලගත්තද? ඒක අපි උදේ හවස යන වැඩක්. හරිද? ඉතින් අපේ ගැන්සියට කියන්නේ ගයන්නට යටින් දැම්ම මං දැන් ඉඳලා ඒක G අකුරෙන් කියන්නම්කෝ G ගැන්සිය කියලා තමයි අපිව මුළු ටෙක් එකේම ප්‍රසිද්ධ. අපි 10 දෙනෙක් විතර හිටියා. ඒ G ගැන් එකේ මම තමයි පාස්ටර්. මම තමයි කවුන්සිලර්. මම තමයි බීපුන්ගේ ගෙදර අරන් ගිහලා බස්සන්නේ. මම විතරයි පොඩ්ඩක් මම. නමුත් අපි ප්‍රසිද්ධ වෙලා තිබ්බා හොඳ වැඩ කරලා. හරිද? ඉතින් මම මේ 2000 දී ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට නිමාඩුවට ගිය වෙලාවේ මේ ගී ගැන් එකේ සෙට් එකට මා මොකද උනේ? හම්බෙන්න උවමනාවක් තිබ්බා. හරි? ඉතින් මොකද උනේ මේ ගී ගැන් එක මේ ගෑන්නට අර යටින් තියෙන ගැන් එක මේ මට කිව්වා මචං යන්න ඉස්සෙල්ලා අපි අනිවාර්යෙන් හම්බ වෙන්න ඕනේ. මොකද ඒගොල්ලොත් කීප දෙනෙක් ඕස්ට්‍රේලියාවට එන්න try කර හිටියා. ඒ නිසා ඒගොල්ලොන්ට තිබ්බ ආසාවක් දැනගන්න. ඉතින් මම කිව්වා හරි එක දවසක් යමු කියලා අපේ බැජ් එකේ පළවෙනියටම බැඳ කපල් එකක් හිටියා. ඒගොල්ලන්ගේ මහගෙදර අපි සෙට් වුණා. ඉතින් මොකද වෙන්නේ? මං අම්මටත් කියලා ගියා මම මෙහෙම යනවා. අපි ගිහිල්ලා මම ටිකක් 11ට විතර එන්නම් කියලා. ඉතින් මම යනකොට කට්ටිය මේ ස්පොට්ඩක් වැදිලා ආරේ මෙහෙ මට කොකා කෝලා එකකුයි බයිට් එකයි එහෙම තියලා තිබුණා. මම බොන්නේ නැති බව දන්නවා බයිට් එක කන බවක් දන්නවා. ඉතින් ඔහොම යනකොට දැන් රෑ වෙලා ඔක්කොම ටික දැන් වැඩේ ගානට පොඩ්ඩක් මේවා වෙලා එනකොට මං කිව්වා මට යන්න ඕනේ. මට යන්න ඕනේ මොකද මේ මම තව දවස් ගානකින් ඕස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්නේ මට යන්න ඕනේ කියලා. නමුත් මම මේ ගැන් එක ගැන දන්නවා වුණාට මට මේ වෙලාවේ මේක ක්ලික් වුණේ නැහැ. හරිද?
මගේ යාළුවා ඒ ගෙදර අයිතියක් කෙනාගේ යාළුවා මගේ යාළුවා යාගේ අම්මලා ගෙදර හිටියේ පෙරේරා කියලා මට කියන්නේ පෙරේරා යන්න ඉස්සෙල්ලා අපි හදන ගේ බලලා යන්න ඕන කිව්වා. ආතිත මං කිව්වා මං ඊළඟ පාර ආම ගේ බලමු මේ දැන් රෑ 11ට මේ හිටියේ තව මීටර් 15කින් 20කින් එහා පැත්තේ කොහෙද තියෙන්නේ ගයක් හදනවා ඔව් මං දැක්කා. ඒ ගේ හදන තැනට මාව එක්ක යන්න හදනවා. ඉතින් මම හිතුවා අනේ මේ දැන් ආපහු කාලෙකින් නේ පළවෙනි. එහෙනම් අපි කිව්වා යන් කියලා. දැන් 11යි මේ හැරේ ඉඳලා මීටර් 25ක් විතර ඈතින් තියෙන්නේ ගේ. දැන් අපේ ගී ගෑන් එක හරි මට ඉස්සෙල්ලා ටෝචුත් අරගෙන යනවා. හැබැයි මට කිසිම හාම්කාසියක්වත් තේරුන්නේ නැහැ. මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. හරිද? ඉතින් මම යනකොට මන් දැක ඔක්කොම යන ලස්සනට යන එක තැනකදී කට්ටිය මෙහෙම දෙකට බෙදුණා. එක තැනකදී විතර. දැන් අපි යන්නේ කොහෙද? කොහෙද යන්නේ? ගේ බලන්න යන්නේ. රෑ කීයටද යන්නේ? 11ට යන්නේ. හරි. ඒ ඔක්කොම මෙහෙම යන ලස්සනට එකපාරට මෙහෙම යන මිනිස්සු මෙහෙම යන්න පටන් ගත්තා. දැන් මට මේක වැටහුන්නේ නැහැ. දැන් මමත් එහෙම මෙහෙම අයිනෙන් යන්න හදද්දී අර මට ඉස්සෙල්ලා ගිය සෙට් එක කිව්වා පෙරා ඔහොම හැරෙන්න එපා කෙලින් වරින් මචං කියලා. මම නිකන් මට එවලේ ක්ලික් වුණා මොකක් හරි මෙතන නිකන් මේ ගියක් පෙන්නන්න රෑ 11ට යන්න හේතුවක් නැහනේ. එහෙම එකක් තියෙනවනේ. කොහොම හරි මම මෙහෙම ගිහිල්ලා හිමින් වලෙන් මෙහෙම අයිනෙන් යනකොටම එක යාළුවෙක් මෙහෙම තල්ලු කළා. එතකොට එතන දාලා තිබ්බ පොඩි පොල්ලතු වලින් වහලා සෙට් වෙලා තිබිලා තියෙන්නේ. මේගොල්ලෝ මේ ගේ හදන ගෙදර ටොයිලට් එකේ මුකුත් නැහැ. තාම බැඳලත් නැහැ. නෝ ටොයිලට් වල මොකද කරලා තියෙන්නේ? හාරලා තිබිලා තියෙන්නේ. දැන් සෙට් එක වේලෙන් ඇවිල්ලා පොල්ලතු දාලා වහලා මට මේ කෙලින් එන්න කිව්වේ මොකද? වලට වැටෙන්න. මම දන්නේ හින්දා මම පොඩ්ඩක් මෙහෙම අයිනෙන් ගියාට මගේ යාළුවෙක් මෙහෙම කළා තල්ලු කරා. තල්ලු කරද්දි මොකද වුනේ? වල මෙච්චර විතර උසයි. වැටෙද්දිම මම ඇල්ලුවා මෙහෙම පොල්ලක් හරි මොකක් හරි. එකපාරට මගේ අත පැන්නා. දකුණු අත. මගේ දකුණු අත පැන්න දැන් කොල්ල ඔක්කොම hina වෙනවා. මම දැක්කේ නෑ මම දැනන් හිටියේ නෑ මගේ දකුණු අත පැන්න කියලා. මම එකපාරට වටපිට බලලා ඔක්කොමද hina ඉතින්. විහිළුවට කෙරුවේ වැඩේ. අපි මම අත බලද්දි අත පැල්ලා. මම කිව්වා මචං අත පැල්ලා. කොල්ලෙද උඩ ඉන්න ඔක්කොම අත පැන්න කිව්වා විතරයි මගේ යාළුවෝ දෙන්නේ ඩක් ගාලා වලට පැන්නා. මාව කරෙන් ඉස්සුවා. ඊට පස්සේ තව කට්ටියක් උඩ ඉඳලා අදිනවා. සමහර අය පැනපු අතත් අදිනවා. මම කිව්වා අත පැනපු අතත් අදිනවා. ඊට පස්සේ අත පැනලා ඊට පස්සේ මෝටර් සයිකලෙන් අපි ගියා කළුබෝව විශ්වවිද්‍යාලෙට. යද්දී අපේ සෙට් එකේ හිටිය ආමි එකේ අය ටක් ගාලා ආමි මේ ඩෙන්ටි කාඩ් එක පෙන්නලා ඇතුළට ගිහලා දොස්තරත් හිටපු වැඩේ නවත්තලා මගේ අත දැම්මා. අත දාලා අවුරුදු ගානකට පස්සේ මේ ගිය සුමානේ ඔක්කොම මට සෝරි කිව්වා මේ වෙච්ච දේවල්ට. ඒක බොහොම අහිංසක විහිළුවක් ඕන නැති විදියට ගියේ. පස්සේ මම අම්මට කෝල් කරලා කිව්වා අම්මලා බලලා මං කෝ කියලා බැලිනම් පොඩි කරදරයක් කියලා. අම්මා දන්නවා වැඩේ උන්කද කියලා. අත පැනලා කොල්ල ටිකේ කොල්ලගේ අත පන්නලා කොහොම හරි ඊට අවුරුදු ගානක් යනකල් මට ඒ එක සහෝදරෙක්ව තමයි ඒගොල්ලන් හම්බ වුණා. මේ අර ෂෝල්ඩර් එකෙන් තල්ලු කරපු යාළුවව මට හම්බෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කියසුමානේ මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගේ දුවෙක් ඕස්ට්‍රේලියා නැති වුණා මේ කෑමක් විස වෙලා. ඒ වෙලාවේ අර සහෝදරයන්ගේ නම්බරෙත් මට එවලා තිබුණා ලංකාවේ ඉන්න. ඉතින් දැන් එයා මොකද්ද කරන්නේ? එයා දැන් ඇත්තටම එයා ලොකු ෂොප් එකක් කරන මෙකැනික් කෙනෙක්. ඉතින් මම හිතුවා හොඳ වෙලාව මෙයාට කෝල් කරන්න කියලා. හරි අද දේශනාව කතාවල් හරි. ඉතින් කෝල් කරන්න ඕන කියලා හිතලා මම හදවතින් හිතුවා මෙයාව අන්දන්න ඕනේ කියලා. අන්දන්න ඕනේ කියලා හිතලා මම හිතුවා කියන්න ඕන කියලා අපේ ගෙදර බක්කි කරත්තයක් තියෙනවා. ඒකට එන්ජින් එකක් හයි කරන්න පුළුවන්ද කියලා අහනවා කියලා මම හිතේ කතාව හදාගත්තා. හරි බක්කි කරත්ත කියන එක දන්නවනේ හරක් බඳින එක. ඒකට එන්ජිමක් හයි කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් දැන් මෙයා මෙකැනික් නිසා මම එහෙම හිතලා කෝල් කෙරුවා. කෝල් කරලා මම
ඒ කතාව කියන්නම ඉස්සෙල්ලා එයා මාව අඳුරගත්ත පෙරේරා කියලා. අඳුරගෙන දෙවනි වචනේ එයා මට කිව්වේ මචං පෙරේරා සෝරි එදා වෙච්ච වැඩේ මම උඹව තල්ලු කෙරුවට කියලා. මේක උනේ 2000 දී දැන් මේ මට කියන්නේ කියලා 2021 දී. පේනවද? අවුරුදු 21ක්ම එයාගේ හදවතේ මොකද්ද තිබිලා තියෙන්නේ? මොකද්ද? බරක් තිබිලා තියෙනවා. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ එයාට ඒ සත්‍ය මට කියනකල් නිදහසක් නැහැ. ඒකයි බයිබලයේ යේසුස් වහන්සේ කියන්නේ සැබෑව දැනගත් කල සැබෑව ඔබ නිදහස් කරනවා. මම දන්නවා එයාට මම කිව්වා මම මොකද්ද මේ කියන්නේ වෙච්ච දේ වුණා ඒ අතපැන්න දාගත්තා ආපහු ඕස්ට්‍රේලියාට. නමුත් එයාගේ හදවතේ තිබුණා මොකද්ද? වේදනාවක් ඇත්ත කියන්න ඕන කියලා. ඒ නිසා මේ රාත්‍රියේ මම දන්නේ කී දෙනෙක්ගේ හදවත්වල ඔයගේ දේවල් තියෙනවද කියලා. මේවට තල්ලු කරලා නෙමෙයි මේ টয়ලට් වලට තල්ලු කරලා නෙමෙයි. නමුත් මම දන්නේ කී දෙනෙක්ට ඒ වගේ දේවල් තියෙනවද කියලා. පළවෙනි සිදුවීමේ දෙවෙනි සිදුවීමේ අතර ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි සිදුවීම අහම්බෙන් සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. නමුත් වෙන කෙනෙක්ගේ දෙයක් මට දැනගන්න උවමනාව තිබුණා. ඇයි එහෙම වුනේ කියලා. දෙවෙනි සිදුවීම එයා දන්නවා එයාගේ අතින් වැරදක් වුණා කියලා. ඒ නිසා එයාට ඉවසිල්ලක් නැහැ ඒ වැරද කියලා මොනා කරනකල්ද? ඒක නිදහස් කරගන්න එක. සමහර අය මේ කොට්ටාස දෙයකට වැටෙන්න ඇති. සමහර අය වැටෙන්නේ නැතුව ඇති. සමහර අය නිකන් හිතනවා ඇති ඇයි අපිට උනේ? ඇයි මට අර රෝග හැදුනේ? ඇයි අපේ අම්මට මෙහෙම වුනේ? ඇයි අපේ සීයට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම වුනේ? හරි. යේසුස් වහන්සේ කියනවා සත්‍ය දැනගත් කල සත්‍ය ඔබ නිදහස් කරයි කියලා. මම වැඩි වෙලා ගන්න නැහැ. තව විනාඩි 10කින් ඉවර කරනවා. අවසාන එක. තුන්වෙනි කරුණ. තුන්වෙනි කතාන්තරය. ඕන දහන්න නැත්තම් ඇද්ද? නිදිමතද? තුන්වෙනි කතන්දරේ මම ඊයේ මේක අපේ පවුලට බොහොම සම්බන්ධ කතන්දරයක්. අපි පොඩි කාලේ ඉඳලා අපේ තාත්තගේ පවුලේ තියෙන පොඩි ට්‍රැඩිෂන් එකක් මේ රික්වෙම් සර්විස් කියලා. ඒ කියන්නේ මැරිච්ච අය වෙනුවෙන් අපි දේව මෙහෙයක් තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න මැරිච්ච අයට දේව මෙහෙය තිබ්බ කියලා ඒගොල්ලෝ අපායෙන් නම් ස්වර්ගයට යන්නේ නැහැ. හොඳ ඒක පැහැදිලිව කියන්න ඕනේ නේද පස්සෙන්. නමුත් අපි සිහි කිරීම දේවල් කරනවා. ඉතින් අපේ මේ සිහි කිරීම අපි දන්න දවසේ ඉඳලා අපේ තාත්තගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගේ ළමයි අපි ඔක්කොම මේකට සහභාගී වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ අපි එක්කව වෙලා කොහේ හරි හොඳ කෑමක් කනවා. හරි? දැන් ඊයේ රෑ 12ට 11ට මගේ බාප්පගෙට කෝල් කරනවා මේ කතාව හරියට දැනගන්න. අපේ තාත්තලාගේ පවුලේ ඉන්නවා 10 දෙනෙක්. ගෑනු අය 3 දෙනයි, පිරිමි 7 දෙනයි. ඒකෙන් එක්කෙනෙක් අවුරුදු 18 දී ගඟේ ගිහිල්ලා මැරලා තියෙනවා. ඉතින් මට මේ කතාව අපි දන්නවා. අපි ආව දැකලත් නැහැ. නමුත් එයා මේ අපේ පවුලේ හිටිය හොඳම ඒ කියන්නේ උසම මහත දක්ෂ එක්කෙනයි කියලා තමයි අපිට ආරංචි. ඉතින් මොකද කතාව වෙලා තියෙන්නේ මම කියන්න වෙලා තියෙන වැඩේ. අපේ තාත්තා ඒ කියන්නේ අපේ තාත්තගේ තාත්තා සීයා බද්දේගම පල්ලියේ ඉන්න කාලේ ගින්ගඟ කවුරු හරි බද්දේගම පැත්තේ ඉන්නවද නැහැ. ඒ පැත්තේ ගින්ගඟ කියලා ගඟක් තිබිලා තියෙනවා. තාමත් තියෙනවා. ඒ ගින්ගඟ මිනිස්සු ඒවයි වැලි හාරලා තියෙනවා. වැලි හාරන හැමදාම. ඉතින් අපේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ සීයා එහෙ ෆාදර් වෙලා ඉන්න කාලේ මේ ඒගොල්ලෝ ගිහිල්ලා මාස 2යිලු. ඉතින් ඒ මාස 2 ඇතුළත සුමාන දෙකක්ම මේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවලු. මේ බල්ලෝ දෙන්නව නාවන්න කියලා මේ තාත්තගේ මේ පුතාට එතකොට එයාට අවුරුදු 18යි කරදර කෙරුවලු. දැන් මම මේ කතාව අහගන්නේ මගේ අපේ තාත්තලා පවුලේ බාලම බාප්පගෙන්. එයා දැන් අවුරුදු 60 ගාණක්. නමුත් එයාට ඒ කාලේ අවුරුදු 4යි. ඉතින් මේ කරදරෙන් බේරගන්න බැරි තැන අර බාප්පා ඩිසයිඩ් කෙරුවලු ගිහිල්ලා බල්ලෝ දෙන්නව නාවන්න. කතාව පැහැදිලිද? බල්ලෝ දෙන්නව අරගෙන
අර මම දැන් කියන බාප්පවත් අරගෙන යාද ෆාද කෙනෙක් පාද පැට්‍රික් කියලා ගින්ගඟට ගියා. ගිහිල්ලා එක තැනක ගියාම එතන කට්ටියක් නනා හිටියලු. මෙයාට හොඳට පීනන්න පුළුවන්ලු. උසයිලු. මෙයා බල්ලෝ දෙන්නවා බාලා හොදලා උඩින් තියලා අනිත් බාප්පා එක්ක මේ එතකොට එයාට අවුරුදු 4යි ගඟට බැස්සලු. ගඟට බැස්ස වෙලාවේ අර වැලි කඩන එයා බාප්පා මට නමක් කිව්ව මතක නැහැ. මෙයාට පීනන්න පුළුවන්කම තිබ්බේ මෙයා ගඟට ගියේ ඇයි? බල්ලෝ නාවලා ඉවර වෙලා අන්තිමට ගියේ නාන්න. හරි? බැස්සලු බැස්ස ගමන් අර වැලි කඩලා ඇතුලේ තියෙන නිසා වැලි කණ්ඩියක් කඩාගෙන එයාගේ ඇඟ උඩට වැටිලා. කෙලින්ම මොකද උනේ? වතුර යට හිර වුණා. මගේ පොඩි බාප්පා කියන්නේ දැන් මකට මේ කතාව කියන බා අවුරුදු 4 එයා දැක්කලු මෙහෙම අතවන්න මෙයා දුවලා ගියලු ගෙදරට. දුවලා ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා කිව්වලු වෙච්ච දේ ඔක්කොම දුවගෙන ආවලු. ඩ්‍රයිවර් කෙනෙක් පැන්නලු එක්කෙනෙක් කිව්වලු ගන්න බෑ කියලා. තව එක්කෙනෙක් ගියලු හම්බුණාලු. ගොඩට ගත්තලු. ඉස්පිරිතාලේ යනකොටමත් පණ තිබුණලු. ඊට පස්සේ මගදී නැති වුණා. තව සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මට විශ්වාසයි අපේ සීයත් අපේ පවුලේ හැමෝමත් අහන්න ඇති දෙවියන් වහන්සේගෙන් ඇයි එයාට එහෙම වුණේ කියලා. එහෙම අහන එක වැරදිද අපි දෙවියන් වහන්සේගෙන්? නෑ. ඊට පස්සේ මට ඒ බාප්පා කිව්වා ඒකෙන් හින්දා ඒ අවුරුදු 8ක් හිටියලු ඒගොල්ලෝ ඒ ගමේ. ඒ ගමේ ඒ එතනම 25 දෙනෙක් මැරුණලු ඒ අවුරුදු 8ට. එතන හරි භයානක තැනක් නමුත් ඩැඩීට ඒ කියන්නේ අපේ තාත්තගේ තාත්තට හැමදාම ඒ ගිල්ටි එක තිබුණලු. එයා අරයා ගියත් එයාව යවුවේ මෙයා කියන එකට. මං කියන්න අදහස් කරන්නේ මේකයි. බයිබලේ මට පුළුවන් නම් දාන්න කොරින්ති 2 කොරින්ති 12:9 සමහර ප්‍රශ්න වලට අපිට ජීවිතේට උත්තර හම්බෙන්නේ. මට පුදුම විශ්වාසයක් තියෙනවා මගේ තාත්තත් මගේ සීයත් ස්වර්ගයට ගිය ගමන් මුලින්ම දෙවියන් වහන්සේගෙන් අහන්න ඇති ඇයි අර දරුවව අපෙන් ගත්තේ කියලා. නමුත් බයිබලේ රෝම පොතේ 12 9 වෙනි පරිච්ඡේදයේ කියන නුඹගේ කරුණාව මගේ කරුණාව නුඹට සෑහේ. හොඳට මතක තියාගන්න. කතා 3ක් විදි 3ක්. සමහර වෙලාවට ඔබටත් මටත් ප්‍රශ්න ඇති. සමහරවිට ඔබට ගිල්ටි ඇති ඔබ ඇති මොන හරි වැරදක් වෙලා තියෙනවා කියලා. එහෙම අය ඉන්නවා නම් ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලලා ඒ හරි තැන් වලට කතා කරලා සෝරි කියන්න. ඒක මොකද වෙන්නේ? කාටද හොඳ ඒක? තමුන්ට හොඳයි. මොකද බයිබලයේ කියන නුඹ සත්‍ය අර මගේ යාළුවා වගේ අවුරුදු 25කට පස්සේ 2000 ඉඳලා 2021 දී කතා කරුවාම එයාට මුලින්ම කියන්න ඕන උනේ මොකද්ද? සෝරි කියලා. ඊළඟට මගේ පළවෙනි යාළුවා එයා මට කිව්වෙත් ඒ දෙම. නමුත් ඒ වෙලාවේ මට දැනගන්න ඕන වුණා මගේ පුජ්‍යලිකව මට දැනගන්න ඕනේ ඇයි එහෙම වුනේ කියලා. ඉතින් මේ රාත්‍රියේ බයිබලයේ කියනවා සමහර දේවල් අපේ ජීවිත වෙනේවා. අපිට අපේ ස්වාමින් වහන්සේ ළඟට යනකල් අපිට උත්තර නැති වෙයි. නමුත් මම අන්තිම වශයෙන් මේ බයිබල් පදේ කියවන්න කැමතියි. පුළුවන් අය ඔක්කොම පෙරලලා අපි කියමු. රෝම 8:28. අපේ සමහර ප්‍රශ්න වලට අපිට කවදාවත් ස්වර්ගයට ගියාම උන්වහන්සේ අපිට පෙන්නයි හැම දෙයක්ම. ඇයි එහෙම වුනේ? ඇයි මේක මේ විදිහට වුනේ? ඇයි ඒක මේ විදිහට කෙරුවේ? ඇයි අරයාගේ ලෙඩේ හැදුනේ? ඇයි ඔබට මෙහෙම දේ වුනේ? ඇයි ඔබට නැති වුනේ කියලා. නමුත් එතකල් අපිට ඉවසීමෙන් ඉන්න සමහර ප්‍රශ්න වලට. නමුත් උන්වහන්සේ අපිට පොරොන්දුවක් දෙනවා.
වර්ෂිප් ටීම් එක උඩට එන්න පුළුවන්. උන්වහන්සේ අපිට පොරොන්දුවක් දෙනවා. රෝම 8:28. ඒක කියනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. රෝම 8:28. මොකද කියන්නේ? දෙවියන් වහන්සේගේ අභිප්‍රාය හැටියට කැඳවපු අයට මොන දෙයක් සිද්ධ වුණත් මේ ලෝකේ ඒක මොකද්ද වෙන්න යන්නේ? එකට යහපතට ඒක ස්වාමීන් වහන්සේ හරවනවා. ඒ නිසා මේ රාත්‍රියේ මම කැමති ඔබගෙන් ඉල්ලන්න. ඔබට 1000 ප්‍රශ්න ඇති. සමහර ඒවා ස්වාමීන් වහන්සේ එක්ක ප්‍රශ්න ඇති. සමහර වෙලාවට වෙච්ච දේවල් සමහර ඔබගේ සහෝදරය කියන්නේ ගෙදර සහෝදරය නෙමෙයි අවට ඔබ යාළුවන්ගෙන් වෙච්ච ප්‍රශ්න වෙන්න ඇති. ඒක සමහරවිට අසාධාරණ වෙන්න ඇති. ඒ මොකක් වුණත් කමන්නේ බයිබලයේ කියනවා කොරින්ති 12:9 කියන මාගේ කරුණාව මොකද වෙන්නේ? උඹට සෑහේ. එක දෙවනි එක කියනවා රෝම 8:28 ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ කැඳවපු අය ඒ අයට මොන දෙයක් වුණත් ඒ දේ මොනවාද වෙන්න යන්නේ? අපිට එකසේ එකට යහපත සඳහා උන්වහන්සේ ක්‍රියා කරන්න වෙනස් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. අවසාන වශයෙන් මට තාමත් හිතා ගන්න බෑ ඒ පවුලේ අපේ බාප්පා ඇයි එහෙම ස්වාමීන් වහන්සේ ළඟට අවුරුදු 19 දී ගියේ කියලා. මේ කතාව වෙලා දැන් අවුරුදු මං හිතන්නේ 50කටත් වැඩි. නමුත් මම දන්නවා අපේ දෙමව්පිය, අපේ තාත්තා, අපේ ආච්චිලා, බාප්පලා, මහප්පලා, ඇන්ටිලා, අංකල්ලා ඒ සහෝදරයා ගැන හැමදාම කතා කරුවා. නමුත් ඒගොල්ලන්ට කවදාකවත් උත්තරයක් තිබුණේ නැහැ. ඇයි එහෙම වුනේ කියලා. නමුත් අපිට එක දෙයක් තියෙනවා. අපේ දෙවියන් වහන්සේ කියන මාගේ කරුණාව ඔබට සෑහේ. ඒ වගේම කියනවා රෝම 8:28 යේසුස් වහන්සේගේ දරුවන්ට මොන දේ වුණත් ඒක කාගේ වැරද්දෙන් වුණත් ස්වභාවික දෙයක් වුණත් කොරෝනායයි එතනින් අපි ඉවර වෙන්නේ නැහැ. අපිට කැන්සර් එකක් හැදේ කැන්සර් එකක් නොහැදේ අපි දන්නේ නැහැ. නමුත් ඒ මොන දෙයක් වුණත් ස්වාමීන් වහන්සේ සැහැදී පැහැදී සිටිනවා ඒවා අපේ යහපතට හරවන්න. ඒ නිසා පාස් දෙන්න ඉතුරු ටික කරයි. ඔබට මොන හරි තියෙනවනම් යාඥා කරන්න අපිට හවස් ඉවර වුණාට පස්සේ යාඥා කරන්න පුළුවන්. කවුරු හරි පොරබදිනවා නම් ප්‍රශ්නයක් නිසා අද ඔබට දවස මම ඒකයි මුලදී කිව්වේ ඔබගේ හැම ප්‍රශ්නයකටම ස්වාමීන් වහන්සේ උත්තර දෙන්න යනවා කියලා. ඒ කියන්නේ දැන් උත්තරේ ලැබෙන්නේ නැතත් අපිට ස්වර්ගයට ගියාම මාව එක්කගෙන යේසුස් වහන්සේ ශුරේෂ් මෙන්න ඔයා ඉගෙන ඉපදුනේ මෙදා. මෙන්න මෙදා ඕස්ට්‍රේලියාවට ආවා. මෙදා මේ දේ කෙරුවා. එදා මේ දේ වුණ නැත්තේ මේකයි. මේ දේ වුණ නැති කියලා උන්වහන්සේ අපිට සත්‍ය පැහැදිලි කරලා දෙයි. එදාට අපේ සත්‍ය අපිව මොකද වෙන්නේ? නිදහස් කරනවා. නැකට සිටමින් ගායනා කරමින් ස්වාමීන් වහන්සේට ප්‍රතිචාරය දක්වමු. උන්වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපේ මිත්‍රයා තමයි. නමුත් අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ රජිදානන් උන්වහන්සේ ආවේ කොටලුවෙක්ග පිට යෙරුසලමට. නමුත් උන්වහන්සේ නැවතත් එන්නේ රජුන්ගේ රජ ලෙස තේජස්ත්‍රයෙන්. ඔබ ලැහැස්තිද ඒ උන්වහන්සේ පිළිගන්න? එනිසාද දේවචනය සඳහන් කරා වගේ ඔබ ලැහැස්තිද නිදහස් වෙන්න, හිස් වෙන්න? දෙවියන් වහන්සේගේ සත්‍යයෙන් ඔබ නිදහස් වෙන්න. අපේ බුද්ධියෙන්, ශක්තියෙන්, ආත්මයෙන්, හැකියාවෙන් අපිට නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න පුළුවන්
දෙවියන් වහන්සේගේ සත්‍යයෙන් පමණයි. ඒ සත්‍යතාවය ආත්මය අප තුළ ඉන්න වාසය කරනවා වගේම ඒ සත්‍යය වචනය තුළින් අපි නිදහස් වෙන්න. යේසුස් වහන්සේ කිව්වා නම් නුඹ නිදහස්. නුඹ අනුග්‍රහය කරනකොටගෙන ඔබ නිදහස් කියලා. ඔබ සැබවින්ම නිදහස්. උන්වහන්සේට ඔබේ ජීවිතේ බාර දෙන්න. Swami, obe usasya samadevara. Is namu paradai ansamadena. Hallelujah. ගෞරවය ප්‍රශංසාවක් වේවා. ඔබ වහන්සේටයි අපි නමස්කාරය. ඔබ වහන්සේටයි අපි ස්තුතිය. ඔබ වහන්සේටයි අපේ ප්‍රශංසාව. ඔබ වහන්සේ අපේ බලාපොරොත්තුව. ඔබ වහන්සේ අපේ සත්‍යතාවය. ඔබ වහන්සේ අපේ නිදහස. ඔබ වහන්සේ අපේ ජයග්‍රහණය. ඔබ වහන්සේ හැර අපේ වෙන දෙවි කෙනෙක් නෑ. වෙන අපි බලන්නේ නෑ වෙන දෙයක් බෑ. ඔබ වහන්සේ තමයි මගේ ආරම්භයත් අවසානය. ස්වාමී මගේ පවුල, මගේ අනාගතය, මගේ ජයග්‍රහණය, මගේ සාර්ථකත්වය ඔබ වහන්සේ. ඔබ වහන්සේට සියලු ගෞරවය ප්‍රශංසා වේවා. හලෙලූයා.
ස්වාමිනී වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසට. අද පටන් ස්වාමිනී මේ සතිය පුරාම ඔබ වහන්සේගේ සාක්ෂිකාරයෙක් හැටියට ජීවත් වෙන්න අපට ශක්තිය දෙනු වෙනවා. ඉරිද වෙනකොට ස්වාමිනී එක්කෙනෙක්ව හරි ඔබ වහන්සේ නොදන්නා වූ කෙනෙක්ව රැගෙන එන්නට අපට ශක්තිය ධෛර්යය මඟ පෙන්වීම දෙන්න. ඔබ වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ. දැන් පියාණන් වහන්සේගෙද පුත්‍රයණන් වහන්සේගෙද ශුද්ධාත්මයණන් වහන්සේගෙද බලයත් ප්‍රේමයත් සදාකල් සහභාගීත්වයක් ඔබත් මාත් අපි හැම කෙනෙක් සමගම පවතිවායි කියලා අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. ආමෙන්. සියලු දෙනාටම ස්තුතියි. සියලු ගෞරව දෙවියන් වහන්සේට පමණක්වත් වේවා. ආමෙන්.